මේ රටේ ආර්ථිකය කඩන් වැටලා තියෙනවා. ඒක පිළිගන්නවනේ. හරි අමාරු වෙන්නේ. පෙට්‍රල් ටිකක් ගහ ගන්න බෑ, ලයිට් බිල් ගෙවා ගන්න බෑ, ලයිට් නෑ. බිල් ගෙවන්න තියා. ඊට පස්සේ අර පෝලිං, මේ පෝලිං, මිටි පෝලිං, ගෑස් පෝලිං, කිරිපිටි පෝලිං හැමදේම තිබුණා වගේ දෙගුණයකට ආසන්න වෙන්න. හාල් මිල වැඩි, කන්න බොන්න බෑ. ආර්ථිකය කඩන් වැටලා තියෙනවා. ඒක විවාදයක් නෑ. ඒකෙත් කොහෙන් හරි හිතනවා හරි හරි අපේ සල්ලි තියෙන බය වෙන දෙයක් නෑ. අපි ණයයෝ ඒ වගේ කියන මැඩියෝ තාමත් ඉන්නවා. ලිං මැඩියෝ. නමුත් ඒක නෙමෙයි මේ කඩන් වැටලා තියෙන්නේ. ඒකන්න මම දකිනවා මේ රටේ ආර්ථිකය හදන්න නම් ආර්ථික විශේෂඥයෝ හිටව පළියටම බෑ දැන්. මේ රටේ ආර්ථිකය කඩන් වැටුනේ ආර්ථික විශේෂඥයෝ නැති නිසා නෙවෙයි. දෙපැත්ත වෙන්නේ. අපි දැක්කා පහුගිය දවස්වල මහ බැංකුව අධිපති මේ ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයෙක් අර ලක්ෂ්මන් මැතිතුමා එයා අස්සලා ගියා මේක මට කරන්න බෑ කියලා. එයා යනකොට කිව්වේ ආර්ථික විශේෂඥයෝ විදියට වැඩක් නැහැ මේ රජයට රට සංවර්ධනය කිරීමට දැක්මක් නැහැ දර්ශනයක් නැහැ. ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මේ රටේ වෙලා තියෙන්නේ ආර්ථික විශේෂඥයෝ අපිට ඉන්නවා තමයි එංගලන්තේ ඇමරිකාවේ ගියපු විශ්වවිද්‍යාලවලට ගියපු අපිට ඉන්නවා. මොකද ඒගොල්ලන්ට වැඩ කරන්න බෑ. මේ රටේ තියෙන දූෂිත පරිසරය වෙනස් නොවුණා. දූෂණය, අවභාවිතය, ඊට පස්සේ ගණන් හිලවු නැතිවීම, විගණනයක් නැති බව, විනිවිදභාවය නැති බව, රටේ සම්පත් පරිහරණය කිරීමේදී ওই දේවල් නැති හන්දා ආර්ථික විශේෂඥයන්ට රට හදන්න බෑ. එවනම් මේ රට හදන්න ඉස්සෙල්ලම සිද්ධ වෙන්න ඕන දේ තමයි දූෂණයෙන් තොර රටක් වෙන්න ඕන. දූෂණයෙන් තොර රටක් වෙන්න ඕන. හැම මට්ටමෙම දූෂණය නැහැ, අවභාවිතය නැහැ, විනිවිදභාවය තියෙනවා, විගණනය තියෙනවා. එහෙම වුණොත් තමයි රටක් දියුණු වෙන්නේ. අපේ රටේ ජනතාවත් එහෙම ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. අපේ රටේ ජනතාවත් සමහරලාට නිකන් නැවගිරුණොත් බෑන්චි වුණා ගෙනේ. සල්ලි ටිකක් තියනවා නම් යාළුවෝ එකතු වෙලා හාමුද හෝටලේ දීලා කාර බීලා එහෙම සැප ඉඳලා හිටියම හිතනවා ඊට පස්සේ ඒක සිහිවට නැහැ කියලා. එහෙම නැහැ. සල්ලි තියෙන රටවල මම එක උදාහරණයක් දෙන්නම්. මම ලුතිනන්ට් ගවර්නර් කෙනෙක් කාලේ ඇමරිකාවේ පාඨමාලාවකට ගියා. ඒ පාවල හමුදාවේ කට්ටියම හොඳ ටැඟපත තියෙන කට්ටිය. දැන් අපේ රටේ පුහුණුවීම් වලදී අර කරට දෙන පැක් එක රාත්තාල් 40යි. ඇමරිකාවේ කරට දෙන පැක් එක රාත්තාල් 65යි. ඒක කරට ගත්තා මට නිකන් අනිවාර්යයෙන්ම අර මේ කරත් එක ගොනෙක් බඳලා කරත්තට මොකක් හරි මේ 3000 පාරක් පැටවුවා වගේ. හෙල්ලෙන්නත් බෑ. එච්චරට බර. අපි කොහොම හරි යනවා උන්නේ කඩාට ගෙදිරි ගගා. එක දවසක් අපේ පොඩි ව්‍යායාමයක් තිබුණා. එතකොට අපි අර භූමියේ ඉන්නකොට කැම්පියම රත් කරගන්න. පොඩි බෙලෙක්කට ඉන්න එකක් තියෙනවා. ඒක යටින් පොඩි පෙත්තක් තියෙනවා කපුරු පෙත්ත වගේ. එක්සමින් කියන්නේ. ඒ පෙත්ත පත්තු කරලා යටින් කියලා තමයි රත් කරගන්නේ කෑම. එක දැනකදී මගෙත් එක්ක සගයෙක් හිටියා ඇමරිකානු හමුදාවේ කෙනෙක්. එයා ගාව තිබුණා ඒ යකඩ පොඩි කුකර් එකක් ආයෙත් තියෙන පොඩි ඒකක් තමයි පෙත්ත දාන්නේ. ඒක තියලා අපි කෑමක් හදාගෙන කෑවා. ඊට පස්සේ අර මේවා දාගත්ත කරට. කට දාගත්තාම මම දැක්කා මේ කුකර් එක අර පොඩි යකඩ තහඩු කෑල්ලක් නාවපු එක. ඒක තාම බිනවා. මට දැන් මේක ගාවලා අරක් ගන්න නැවෙන්න කම්මැලි. මොකද මේක දාගත්තේ ගෙදිරි ගාවුවා අමාරුයි. මං කරේ අරක පාගගෙන යන්න ගියා. ඊට පස්සේ අර මිනිහා මේක ඩොලර් එකයි වෙන්නේ වටිනාකම ඒ කාලේ. ඒ කුකර් එක ඩොලර් එකයි. අපේ රුපියල වගේ නේ ඩොලර් එක. අර මිනිහා මම ඇහුවා කෝ කුකර් එක ගත්තද කියලා. මං කිව්වා මම පාගලා ආවා කියලා. සුමාන දෙකක් මං එක්ක කතා කරේ නැහැ. ඇමරිකානු හමුදාවේ නිලධාරියෙක් ගියා. අර ඩොලර් එකට. නමුත් අපේ රටේ සංස්කෘතිය එහෙම නැහැනේ. සල්ලි වල වටිනාකමක් තේරෙන්නේ නැහැ. අපට තේරෙන්නේ නැති හින්දා අපි ඉන්නවා ඔහේ කාලා බීලා ලැබුණ දෙයක් කාලා බීලා. මේ උඩින් දේශපාලනඥයන්ට ඒක තේරෙනවා. උරවදා පොඩි ගහනවා හුරා ගන්නවා ඒ ඔක්කොම කරනවා. ඒතර අපේ රටේ සංස්කෘතිය අනුව ජනතාව තල්ලු වෙලා තියෙනවා. මුදලේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. දේශපාලන අපි දුප්පත් නිසා සල්ලි තියෙන මිනිහට දරදී ඇදලා මේ සල්ලි තියෙන දේශපාලනඥයන් රට පාලනය කරන්න ඕනේ. අපිට විකල්පයක් නැහැ අපි ඒගොල්ලෝ යටතේ ඉන්න ඕනේ. ඒක හොරකම් කරත් අපිට කතා කරන්න බෑ. ඒකට හොරගම් කිරීම අයිතියක් තියෙනවා. හැබැයි හොරගම් කරන්නේ ඔයගොල්ලෝගේ සල්ලි. උන්ගේ සල්ලි නෙමෙයි. දැන් අර නැවක් කියන්නේ ඩොලර් මිලියන 7.6ක් වගේ ගෙවුවේ. උන් නැවක් කාගේ සල්ලිද? ඒ ඔයගොල්ලෝගේ සල්ලි. නැතු ඇමතියාගේ සල්ලිද? ඒ ලේකම්ගේ සල්ලිද? වෙන ලෝකේ නම් වෙන රටක නම් ඒ වගේ දෙයක් කරා නම් ඇමතියා අනිවාර්යයෙන්ම ඉර යනවා. මොකද ජනතාවගේ සල්ලි අභාවිතා කරපු නිසා. අපේ රටේ එහෙම ගන්න නැහැ. එහෙමනම් මේ අවභාවිතේ නවතින්න ඕනේ.
අපි පොඩි කාලේ, තරුණ කාලේ මේ රටේ සල්ලි තිබුණා. අපට පඩිය නැහැ. මම හමුදා නිලධාරියෙක් හැටියට බැඳිලා අවුරුදු 5ක් විතර සේවය කරනකොට තරු දෙකක් අහගෙන රුතින. මගේ පඩිය රුපියල් 250. ඒ පඩියෙන් අපි හැමදේම කරා. නිලයිටලා කෙල්ලෙක් කරගෙන චිත්‍රපටියකට යන්නත් හැකියාව තිබුණා. ඒ කාලේ නීති තදයි තරුණ නිලධාරියට බස් එකේ යන්න බෑ. ටයි එකක් අහගෙන ටැක්සි එක යන්න ඕනේ. ඒත් අපි කොහොම හරි ජීවත් වුණා. ඒ කාලේ එක තැනකදී මට වඩා අවුරුදු දෙකක් ජීවිත නිලධාරියෙක් සිංහල රෙජිමෙන්තුවේ ඔය දැන් අර ඔරලෝසු ලොකු කණු දෙක කියන පිටු බම්බු දෙක කොටුවේ එතන අපේ කැම්ප් එක තිබ්බේ. ඒ නිලධාරියා මල ගෙදරක යන්න ඕනෙලා වෙන නිලධාරියෙක්ගේ සුදු කලිසමක් ඇඳගෙන කියන්නේ නැතුව වැඩගෙන ගියා. ඒකට අර නිලධාරියා කලිසම සොයලා මම කලිසම නැහැ කියලා පැවිලිල්ලක් ආවම රුපියල් 25යි කලිසමේ වටිනාකම. අර මටත් අවුරුදු දෙකක් ජීවිත නිලධාරියා ගෙදර ඇරියා. එහෙම රටක් තිබ්බා මේ රටේ. ඒ තරමට වාක්‍යයන් දෝ. ඒ තරමට විනයක් තියෙනවා. ඊට පස්සේ වර්තමානයේ මම හමුදා බාරපති වෙන්න ඉස්සෙල්ලා මේ රට වෙනස් වෙච්ච හැටි මම හමුදාවේ උදාහරණ දෙකක් දෙනවා. නමුත් එහෙම තමයි මුළු රටම ඇත්තටම කියනවා. රජයේ සේවයත් එහෙමයි. මම හමුදාපති වෙන්න අවුරුදු 8කට විතර ඉස්සෙල්ලා ලුතිනන්ට් කර්නල් කෙනෙක් රෙජිමේන්තු අරමුදුලෙන් ලක්ෂ 4ක් වරකම් කරා. ඒක අහු වුණා. ඒතර ඒවකට හිටපු හමුදාපති මෙයා ගෙන්නලා කාර්යාලයට ටිකක් තදින් ජන ගහලා බැනලා ආපහු ලක්ෂ 4 බාර දෙන්න කිව්වා. මාස දෙකකින් එයා ලුතිනන්ට් කර්නල්ට උසස් වීමක් දුන්නා කර්නල් කරලා. ඒ කාලේ රුපියල් 25ට නිලධාරීන් ගෙදර යනවා. දැන් ලුතිනන්ට් කර්නල්ලා ලක්ෂ 4ක් කරා අහු වුණා. ඒක දීලා ආපහු උසස් වීමක් ගන්න. මගේ ඔළුවේ මේක තිබ්බා. මම හමුදාපතිලා ආපහු මේ ෆයිල් එක ගෙන්නගෙන අර කර්නල් ගෙදර ඇවිල්ලා. අවුරුදු 8කට පස්සේ. ඊට පස්සේ හමුදාවේ හොරකම් අඩු වෙන්න පටන් ගත්තා. එතකොට මේ වගේ තත්ත්වයක් මේ රටේ අපි ඇති කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොන්ද තියෙන නායකයෝ ඔයගොල්ලන්ට ඉන්න ඕනේ. එවම නායකයෝ ඔයගොල්ලෝ තෝරගන්න. ඒව තමයි තරුණට කරන්න තියෙන්නේ. ඒකයි මම කිව්වේ මතය ගෙනියන්න වටේ රටේ. නැතෝ ඌත් එකයි මූත් එකයි මූත් දෙමයි කියවන වලියටම හරියන්නේ නැහැ. අපි කොහොමද දැන් මුන් කියන්නේ පොහොට්ටුවට. උන් කියන්නේ යහපාලනය. අපි ඉන්නේ දෙකේම නෙවෙයිනේ අද. යහපාලනයේ හොරු ටිකයි දුර්වල නායකයෝ ඔක්කොම අතහැරලා තමයි අපි පැත්තකට ඇවිල්ලා වෙන එකක් හදාගත්තේ. ඒකට යහපාලනය කරපු වැරදි වලට අපිට වා කියන්න බෑ. ඒ වැරදි අනුමත කරන්නේ නැති ඉන්න තමයි අපි එළියට ඇවිල්ලා වෙන එකක් හදුවා. ඒතකොට අපි උනුත් නෙවෙයි මුනුත් නෙවෙයි. බෑ අපි ඒ පාරේම ගියොත් ඊළඟට ගියා උනුත් එකයි මුනුත් එකයි අරුණුත් එකයි. ඒ අරුණ කියන්නේ අපට. ඒකත් මේක අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ කරු එමෙතුමා. මන්ත්‍රීතුමා. මේ වෙනස කරන්න සිද්ධ වෙනවා අපට. ඒකට ඔයගොල්ලෝ කැප වෙන්නේ. හැබැයි වෙනස් කරනකොට එකපාරට ප්‍රතිලාභ එන්නේ නැහැ. රැකියාව වල දියුණු වෙච්ච කවුරු හරි ඉන්නවා නම් සුමානෙන් දෙකේ එකපාරට උඩට ගිය මිනිස්සු ඉන්නවද එහෙනම්? දැන් නවලෝක මුදලාල්ලා කොහමද? බෙලෙක් අහුලලා බෝතල් අහුලලා විකුණලා ඥානම්ලා කොහමද? එහෙමනේ දියුණු උනේ. අන්තිමේ ඒගොල්ලෝ රටටම දෙනවා, ටකරන් දෙනවා, හાર્ඩ්වෙයාර් දෙනවා, ඔක්කොම දෙනවා ඒ වගේ. ඒකන්ද අනිවාර්යෙන් කැපකිරීමක් කරන්න වෙනවා. සුළු ලාභතක කෙටි දුර වේගෙන් දුවන නිකන් අතරමං වෙනවද? පොඩි කැපකිරීමක් අවුරුදු දෙක තුනක් ඉවසීමෙන් ශක්තිමත් බලවේගයක් ගොඩනගාගෙන ශක්තිමත් පරිවර්තනයක් රටට ගෙනිහිල්ලා තරුණයෝ රට හදනවා කියලා ඔයගොල්ලෝගේ තියෙන නම් අදිස්ථානයක් ඔයගොල්ලෝ මේක කරා. නැතුව ඔයගොල්ලෝ කියලා මේ තියෙන දේශපාලනඥයෝ පස්සේ ගිහිල්ලා බෙල්පාලි ගිහිල්ලා ජය වේවා කිව්වට උද්ඝෝෂණ කරාට රට හැදෙන්නේ නැහැ. වර්තමානයේ ඒ වගේ සමහර දේවල් තියෙනවා කරන්න ඕනේ. ජනතාව වෙනුවෙන් උද්ඝෝෂණයක් කරන්න වෙන්න පුළුවන්. උද්ඝෝෂණ කරන්න ජනතාව වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් වේදිකාවක් ගන්න වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි රට හැදීමේ සම්පූර්ණ ව්‍යාපාරය එතන ඉවර වෙන්නේ නැහැ. මේ මතය කොහොමද මේ රටේ ජනතාවගේ හදවතට ගිලා වහින්න ඕනේ. ඔය කියපු අංශ දෙකෙන් අපි ඉදිරියට ගියොත් ඕගොල්ලන්ට අනාගතයක් හැදෙනවා. නැත්නම් වෙන්නේ මොකද? අද දේශපාලනඥයන්ට හු කියනවා නේද? කොහොමද ජනාධිපතිට හු කියන තැනට ආවනේ මේ රට. තව අනිවාර්යෙන් තව මාස දෙක තුනක් යනකොට මේ අවුරුද්ද ඇතුළත දේශපාලනඥයන්ට ගල් ගන්න මට්ටමක් එනවා. කවඩත් අඩු ගානේ අලුත් වාහනේ පැත්තක තියලා හෙල්මට් එකක් දාගෙන හැංගිලා කොහෙද යන්න වෙයි දන්නේ යනකොට කොහෙද හරි යනකොට කාගේ හරි වාහනයක රින් කරලා. මේ වගේ තත්ත්වයක් එන්න ඉඩ තියෙනවා. යන විදියට එයි කියලා මට හිතෙනවා.
හැබැයි ඔයගොල්ලෝ මේ රට හදාගත්තේ නැත්නම් ඊළඟට කාලයක් එනවා ඔයගොල්ලෝ වැඩි හිටියෝ වෙනකොට මේ රට තවත් වැටිලා තියෙයි. ඔයගොල්ලෝ වැඩි හිටියෝ වෙනකොට ඔයගොල්ලෝ ගෙදර එනකොට ගෙදර ඉන්න දරුවෝ ඔයගොල්ලෝට ඌකියෙන් ගන්න මේ රට ගිහිල්ලා තියෙයි. දේශපාලනඥයන්ට නෙමෙයි. ඒ වැඩි හිටියෝ වා කියන්න ඕනේ. ජනදායකයයි මේකට වා කියන්න ඕනේ. මේ රට අද තියෙන තත්ත්වයට වා කියන්න ඕනේ දේශපාලනඥයන්ට වඩා ජනදායකයයි. ජනදායකයා වැරදි මිනිස්සු අරලා ඊට පස්සේ කියනවා ඌ හොරකම් කරනවා ඌ අරක් කරනවා ඌ මේක කරනවා කියලා. ඒ කවුද ඇවිත් ජනදායකයන්නේ? ජනදායකයෝ කියන්නේ කවුද වැඩියෙන් මේ? වැඩියෙන් මේ දුප්පත්තු. ජීවිත බර දරා ගන්න බැරි මිනිස්සු තමයි අද මේ රටේ 90ක් විතර ඉන්නේ. මේ දේශපාලනේ නිකන් තවත් පාවෙන චර්තයක් කියලා අපිත් ඉදී ඔබතුමාත් ඉදී රට අගාධයට යාවි. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න එන්න වැඩි වෙයි. ඕගොල්ලෝ විවාහ වෙලා අර නිකන් දෙනවා කියපු ගේ හම්බෙන්නේ නැහැ. විවාහයට දෙනවා කියපු රුපියල් 25000ක් නැහැ. විවාහ කළා අමාරුයි. ජීවිතයකට ගහගෙන ඉඳි ඒවත් ඉස්සරහට කරන්න බැරි වෙයි. මොකද වර්තමානයේ මම දන්නවා විවාහයක් කරන එකත් අමාරු වැඩක්. විවාහ මංගල්‍යයක් ගන්න එකත් අමාරු වැඩක්. මේ තියෙන රටේ තියෙන ජීවන බර නිසා. ඒකන්ද අනිවාර්යෙන් අපිට කාලය නැහැ. ඉදිරි මැතිවරණය වෙනකොට මේ වෙනස මේ පණිවිඩය රට පුරාට ගිහිල්ලා තියෙනවා.